සාදු 2021 වසරේ 11 වෙනි මාසේ 18 වෙනිදා ඉල් පුර පසළොස්වක පොහෝදා සද්ධර්ම දේශනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි අපි මුලින්ම සිත පහන් කරගමු තැම්පත් කරගමු සද්ධර්ම ශ්‍රවණය කිරීමට හැමදෙනාම භාවනා ඉරියව්වකින් තමන්ගේ දෙපය ඍජුව පොළොවට තබා ගන්න තමන්ගේ දෑත වම් අත උඩ දකුණු අත තබා ගනිමින් භාවනා කරන ආකාරයට ඉරියව්ව සකසා ගන්න හිස කෙලින් තබා ගන්න ගත සැහැල්ලුවෙන් තබන්න මුලින්ම තමන්ගේ ශරීරය සැහැල්ලු කරන්න තැම්පත් කරන්න හිතත් සැහැල්ලු කරමින් ගතත් සැහැල්ලු කරමින් විවේකීව වාසය කරන්න හිතේ තිබෙන තද ගති සැහැල්ලු කරන්න ගතේ තිබෙන තද ගති සැහැල්ලු කරන්න මේ මොහොතේ සිටින්න මේ මොහොතේ වාසය කරන්න කුමන අන්දමකින්වත් හිතේ තද සිතුවිලි ඇති කර නොගන්න සියල්ල මෘදුව ශාන්තව බාර ගන්න ඇලෙන දෙයක ඇලෙන්නෙත් නැතිව ගැටෙන දෙයක ගැටෙන්නෙත් නැතිව
සියල්ල මෘදුව බාර ගන්න. මනස පාලනය කිරීමට දැඩි නොවන්න. තමන්ගේ මනස සංසුන් වන විදියට මනස පාලනය කර ගැනීමට වග බලා ගන්න. සම්පූර්ණයෙන් අතහරින්නෙත් නැතුව දැඩිව අල්ලගන්නෙත් නැතුව මධ්‍යස්ථ ස්වરૂපයකින් මෘදුව වාසය කරන්න. නිර්වාණ අවබෝධය උදෙසා මනස විවෘත කරන්න. ධර්මය තමයි අපට තිබෙන හොඳම කල්යාණ මිත්‍රයා. ධර්මය තමයි අපට තිබෙන එකම පිහිට. ධර්මයට සංගවන්න පුළුවන් දෙයක් නැහැ. හැමදේම විනිවිද දකින්නවා. එබැවින් ධර්මයේ උදෙසා 100% ඔබ විවෘත වන්න. ධර්මයට කිසිවක් නොසඟවන්න. ධර්මයෙන් හරි දෙයට ප්‍රශංසාවත් ධර්මයෙන් වැරදි දෙයක් වේ නම් අප්‍රශංසාවත් දෙකම ලැබෙනවා ඇති. ඒ දෙකම බලාපොරොත්තුවෙන් ධර්මයට විවෘත වන්න. ශාන්ත බව පුරුදු කරන්න. සියල්ලටම නොබැඳුණු සිත පුරුදු කරන්න. කිසිවක් හඹා නොයන්න. කිසිවක් බලාපොරොත්තු නොවන්න. මනසින් සියල්ල අතහැරපු ස්වභාවයෙන් වාසය කරන්න. සෑම විටම
අල්ලාගත් දෙයක් තදට ඝනට දැනෙනවා ඇති. ඒ තදට ඝනට දැනෙන සිත් තුනී කරන්න, සැහැල්ලු කරන්න, මුදා හරින්න, වාෂ්ප වී යන්නට ඉඩ හරින්න, දිය වී යන්නට ඉඩ හරින්න. භාවනාව තුළින් වඩන්න මොහොතින් මොහොත සැහැල්ලුව, නිරෝධය, ශාන්ත බව ප්‍රගුණ කරන්න. හිත ඝන වෙන්නට නම් ඉඩ නොතබන්න. කිසිම පැත්තකින් ඔබගේ සිත මොනම හේතුවකින්වත් බර වෙන්න, ඝන වෙන්න ඉඩ නොතබන්න. පාලකයෙකු නොවන්න, ක්‍රියා කරවන්නෙකු නොවන්න. ඒ සියල්ලගෙන්ම නිදහස්ව වාසය කරන්න. කිසිවක්ම හට අල්ලගත්තේ නැති අවස්ථාව, නොබැඳුණු අවස්ථාව, දකින්න ඔබ උත්සාහ කළ යුතුයි. ඔබේ මනසේ කිසිවකටම නොබැඳුණු අවස්ථාව, කිසිවක්ම ඔබ අල්ලාගත්තේ නැති අවස්ථාව දකින්න මේ භාවනාව පාරමිතාවක්. ඒ වගේම උත්සාහ කරන්න. හොඳට සැලකිල්ලෙන් බලන්න. ඔබ යම් තැනක සිට පාලනය කරන්නෙක් හැටියට වාසය කරනවද කියලා. අන්න ඔහුට තමයි කියන්නේ කර්මකාරය කියලා. කර්ම කරන්න. කර්මකාර බවින් නිදහස් වන්න. එවිට ඔබගේ ජීවිතය, විශ්වය, ස්වභාව ධර්මය, එහෙම නැත්නම් සම්බුද්ධ දර්ශනය, සම්බුදු දහම බාර ගන්නවා ඇති. අන්න එයයි අර්ථය ධර්මයේ රකින්නා ධර්මයෙන් රැකේ කියලා. ඔබේ ජීවිතය ඔබ පාලනය කරන්නේ නැතිව ධර්මයට බාර දෙන්න. එවිට සියල්ලක්ම යහපත්ව
පාලනය වනු ඇති. සිතිවිලි පාලනයට ඔබ්බෙන්නේ නැති සිත දෙස බලන්න. සිතිවිලි වලට එන්න යන්න සැරිසරන්න ඉඩ හැර ඔබ ප්‍රධාන අරමුණ වන උපාදානය වන සිත දෙස බලන්න. සිතේ තද ගතියක් තිබෙනවාද? තිබෙනවා නම් සැහැල්ලු කරන්න. සැහැල්ලු බවක් තිබෙනවාද? ඒ හොඳින් භුක්ති විඳින්න. ඒ භුක්ති විඳින්නෙක් සිටිනවාද? කිසිවෙක් නොවන්න. නින්දා ලබන ප්‍රශංසා ලබන කෙනෙක් නොවන්න. නින්දා කරන ප්‍රශංසා කරන කෙනෙක් නොවන්න. නින්දා ලබන්නේ නැති ප්‍රශංසා ලබන්නේ නැති තැනට ඔබ ගමන් කරන්න. කෙනෙක් කියා මවාගත් රාමු ඉමේජ් එක දිය කර හැර කිසිවෙක් නොවන තැනට මනස වඩන්න.
සාදු. පින්තුනි ධර්මයේ වඩන්නට නම් ශ්‍රද්ධාව ඕන, ප්‍රඥාව ඕනේ, වීරිය ඕනේ. ශ්‍රද්ධාවෙත් ආකාරවතී ශ්‍රද්ධාව. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ හරි, ධර්ම මාර්ගයේ නෙවැරදි, මේ ධර්ම මාර්ගය තමයි අවබෝධ කරගත යුත්තේ කියන කරුණු කාරණා සහිත අවබෝධයක් තියෙන්න ඕන. කවුරුවත් කියන්නන් වාලේ ඇසූ පරිදි එහෙම නෙමෙයි. ධර්මයේ ගවේෂණය කරලම Tamanට අවබෝධය සැකසීලා තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාවට එකතු වෙන්න ඕන වීරිය. වීරිය එකතු වෙන්න ඕන. ඉතින් මේවා අපිට මැන බලන්න පුළුවන් පින්නතුනේ. තමන්ගේ සිතෙහි අවශ්‍ය කරන වීරයක් තිබෙනවද සත්‍ය අවබෝධය සඳහා? මම පින්නතුන්ගෙන් මෙසේ විමසන්නම්. ඔබට ඔය භාවනාවේ යෙදුණා වගේ ඔය ඉරියව්වෙන්ම ඉන්න පුළුවන්ද හෙට අලුයම වෙනකන්ම ඔබට නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා කිව්වොත්? දැන් බුදුරජාණන් වහන්සේත් 6 අවුරුද්දක් අනන්ත දුෂ්කර ක්‍රියා කරලා අවසාන කිරිපිටු දානි වළඳලා ලේයටමස් නහර වියලී ගියත් මා මේ ආසනයෙන් මේ පල්ලංකයෙන් වහින්නේ නැහැ, අයින් වෙන්නේ නැහැ කියලා කල්පනා කරලා අදිෂ්ඨාන කරලා භාවනා ඉරියව්වකටපත් වෙලා මේ භාවනාවේ නොසෙල්වි කුහුඹුවන් කෑවත් මදුරුවන් කෑවත් මොන විපත් සැලසුණත් නොනැගිටිමි කියන අදහසින් බුදු කෙනෙක් පින්නතුනේ ඒ අදාළ භාවනාවේ ගවේෂණයේ සිද්ධ වුණා. ඒත් අලුයම කාලය තමයි බුද්ධත්වයට පත් වුනේ. මම කියනවා ඔබටත් පුළුවන්. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ ඔය ඉරියව්වෙන් ඔය විදියටම හෙට අලුයම වෙනකම් සිටියොත් උතුම් මාර්ගඵලයකට හෝ අරිහත්ත්වයකට ඔබටපත් විය හැකියි. ඔය විදියටම මනස මෘදු කරමින් සැහැල්ලු කරමින් අතහරිමින් පටිසෝතගාමී ප්‍රතිපදාව අනුගමනය කරමින් වාසය කළොත් ඔබට පුළුවන්. දැන් බලන්න ඔබේ මනස ලෑස්තිද කියලා වැඩේට? දැන් ලෑස්තිද? ඒ කියන්නේ මේ ටික වෙලාවක් බණ අහලා එතනින් එහාට 12න් පස්සේ තියෙන රාජකාරී ටිකත් ඔක්කොම නැති කරලා දාලා ඒ වගේම භාවනාවට අවශ්‍ය කරන වීරියත් ඇති කරගෙන මේ අභියෝගයේ ගන්න පුළුවන් හිතක් මුලින්ම තියනවාද කියලා බලන්න. ඉතින් බොහෝ දෙනෙකුට නැහැ. සමහර කෙනෙකුට උඩින් එන සිතුවිල්ලක් හැටියට කැමති වෙනවා. නමුත් පැයක් දෙකක් තුනක් විතර යනකොට නැගිටිනවා.
සමහර අය ගමන ආරම්භ කරන්නෙත් නැහැ. සමහර අය ගමන ආරම්භ කරනවා. ආරම්භ කළත් මගදී නැගිටිනවා. සමහර උදවිය තව පැය ගාණක් යද්දී විවිධ ආබාධ නිසා, අපහසුතා නිසා, සිහියවල් නිසා, අරමුණු පහළ වීම නිසා ගෙදරට හොරු පැන්නක් දන්නේ නැහැ කියලා කල්පනා වෙන නිසා උන්න නැගිටිනවා. ඉතින් පින්නතුනේ මේ නිවන් මඟ ගමන් කරද්දී නොයෙකුත් අරමුණු පහළ වෙනවා. ඒ අරමුණු සියල්ල පරාජය කරන්න පුළුවන් නම් තමයි කෙලවරේ තමයි නිර්වාණ ධාතුව තියෙන්නේ. ඇතිවීම නැතිවීම සියල්ල මාරය ඔබට ගෙනල්ලා දෙයි. ඔබට මේ හැම දෙයක්ම පරාද කරන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම අවිජ්ජා පත්‍ය සංඛාරා කියන යථාර්ථය මතයි තියෙන්නේ කියලා ඔබට මේ හැම දෙයක්ම යටපත් කරන්න පුළුවන් නම්, අයින් කරන්න පුළුවන් නම්, යටපත් කිරීම කියන වචනයට වඩා හොඳයි සම්පූර්ණයෙන්ම නිරෝධ කරන්න පුළුවන් නම්, නොබැදී වාසය කරන්න පුළුවන් නම් ඔබට කෙලවරේ නිර්වාණ ධාතුව තියෙනවා. කම්මැලිකම පරාද කරලා වීරිය ඇති කරගන්න ඕන. අනවබෝධය, නොඇටීම, අඳුරු බව, ප්‍රඥාව නැමැති ආලෝකයෙන් පරාද කරන්න ඕන. බුදු කෙනෙක් ඉලෑට පෑදෙනකන් ඉදිරියෙන් බඩ අත ගෑවහම පිටිපස්සේ කොඳුනාරටේ හසු වෙනකන් අනන්ත දුක් ගැහැට විඳි වීරිය සිහිපත් කරමින් ඒ නිර්වාණය කරා ගමන් කරන වීරිය උපදවන්න ඕන. ඒ නිසා කුඩා සංකල්පවලට, කුඩා දෘෂ්ටිවලට රැවටිච්ච කෙනෙකුට, ඒවා තුල නතර වෙන අයෙකුට මේ නිර්වාණ භූමිය කියන තැනට මේ කන්ද නැග ගන්නට ලේසි නෑ. ඒ නිසා පින්නතුනේ ජීවිතේ ලැබෙන්න තියෙන දුක් කල්පනා කරන්න. ඔබට අනාගතයේදී රෝග බිය ලැබෙනවා. කාටත් ලැබෙනවා. ඒ වගේම මරණය ඉක්ම වූ කෙනෙක් නොවේ කියලා කල්පනා කරලා මට අනාගතේ මරණය ලැබෙනවා කියලා කල්පනා කරලා ධර්මයේ වඩන්න. මරණය ඉක්ම වූ අය තමයි ආර්ය ශ්‍රාවකයෝ. අනිත් අයට කල්පනා වෙනවා මරණය ඉක්ම වූ කෙනෙක් නොවේ කියලා. ඒ මරණය ඉක්ම වූ කෙනෙක් කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයන්ට. උපත මරණය දෙකම තියෙන්නේ මනසේ. මනසේ උපාදාන ශක්තියක් තිබුණොත් අන්න එදාට ඒක ගැලවෙනවා. ශරීරයේ උපාදාන කිරීම, ඉන්ද්‍රියන් උපාදාන කිරීම, ඒ වගේම මේ භෞතික ලෝකයේ ඇති වස්තු උපාදානයන් සියල්ල ගැලවෙන මොහොතට අපි කියනවා මරණය කියලා. ඒ නිසා තමයි පින්නතුනේ අපි මතක් කරන්නේ මරණේ කඩයිමත් පහු කරගෙන යන්න ඕන නිවන් දකින්න නම්. මරණේ කඩයිම් පසු කරගෙන යා යුතු නිවන් දකින්නට. ධර්මය වෙනුවෙන් මරණය පරාද කරන්න පුළුවන් කමක් තියෙන්න ඕන සත්‍ය අවබෝධය වෙනුවෙන්. හැබැයි ඒ මට්ටමට සිත දිරිගැන්වෙන්නේ, අවබෝධයටපත් වෙන්නේ තමන්ම නුවණින් විමසා
නිවන් මඟ පිළිබඳව නිර්වාණ ධාතුවේ ස්වභාවය පිළිබඳව ඒ වගේම මේ ලෞකික ලෝකයේ සිත සිතවිලි අතර ඇති දුක්ඛදායී ස්වභාවය පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණොත් පමණයි. මේ ගමන් මඟ යන්න බෑ පින්නතුනි රජකම් ඔළුවේ තියාගෙන, නම්බු නාම ඔළුවේ තියාගෙන, ධන සම්පත්, සිටු සම්පත්, නිලතල ඔළුවේ තියාගෙන මේ ගමන යන්න බෑ. බර වැඩි. ඒව දරාගෙන යනකොට වෙහෙස වැඩි. ඒ සියල්ලම බහා තබලා බිමින් තබලා මේ නිර්වාණ භූමියට අපි ඇතුල් වෙන්න ඕන. මේ ලෝකයෙන් කිසිම යමක් ගෙනේම තහනම්. දැන් ඔන්න ඔබට ලෑස්ති වෙන්න ස්වාමීන් වහන්සේ මාර්ගෝපදේශය ලබා දුන්නා. මේ ලෝකයේ කිසිම යමක් රැගෙන ඒම තහනම්. මිනිස්සෙක් සියල්ල රැගෙන යන්නේ සංඥාවකින්. එහෙමනම් ඔබට සියලු සංඥා බහා තබන්න වෙනවා. මිනිස්සු සියල්ල රැගෙන යන්නේ වේදනාවකින්. මිනිස්සු සියල්ල රැගෙන යන්නේ රූපයකින්. මිනිස්සු සියල්ල රැගෙන යන්නේ සංකාරයකින්. මිනිස්සු සියල්ල රැගෙන යන්නේ විඥාණයෙන්. මේ සියල්ල බහා තබන්න. දැන් ඔබ නිදහස් අයකුමෙන් ගමන් කරන්න. ඔබ නිවනට ඊටා සුදුසු මට්ටමකින් සැරසී සිටී නම් ඔබට නිවන් දොර ඇරෙනවා ඇති. නිවනට සුදුසුකම් දරන්නේ නැතිව නිවන් දොර ඉදිරියේ කොතරම් සිටගෙන සිටියත් ඔබට ඒ දොර ඇරෙන්නේ නැත. බෞද්ධයෝ කියලා කියන්නේ නිවන් දොර අභියස හිටගෙන ඉන පිරිස සුදුසුකම් පූර්ණේ කරගෙන නිවන් දොර ඉදිරියට පැමිණියොත් ඒ අයට නිවන් මාර්ගට එන්න පුළුවන්. ලෝකයට ඇලිච්ච ස්වභාවය හෙවත් ලෞකිකත්වය. ඉක්මවන්න පුළුවන් නම් ලෝකයෙන් ඈතර වෙනවා, ලෞකිකත්වයෙන් ඈතර වෙනවා. කුමක්ද ඈතර වෙන්නේ? සිත. පංචස්කන්ධය ඈතර කරන්න බෑ. සිත ඈතර වෙනවා. ලෞකික සිත විශ්වය හා සමාන පුළුල් සිතක් බවට පත් වෙනවා. පටු දේවල් වලට රණ්ඩු කරපු සිත සියල්ල අතහැර විශ්වය හා සමානව දිගක් පළලක් උසක් නැතිව අනන්තව වාසය කරනවා. ඒ සැනසිලිදායකයි.
ආර්ය සිත මෘදුයි කියලා කියනවා. ගිතෙල් ටිකක් අතට ගත්තාම ඒ වගේ මෘදුයි ශාන්තයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ සිතටත් ආවිච්චි කරපු වචනයක් තමයි බොහෝම සිසිල්ලු හදවතක් තියෙනවා කියන වචනය. ඉතින් ඔබේ සිතත් සිසිල්ද වෙඬුරු පිටක් වාගේ මෘදුව මොලොක්ව පවතිනා වූ දෙයක්ද? ඔබට අන්නේ මට්ටමට ඔබේ හිත හදා ගන්න පුළුවන්. තවත් උපමාවල් තියෙනවා. පුළුන් රොතක් වාගේ සැහැල්ලු කරගන්න පුළුවන්. ඝන බව කියන්නේ ලෞකිකත්වයයි. හිත ඝන වෙන තරමට, බර වෙන තරමට දුගතියට, අපායට යනවා. හිත මෘදු වෙන තරමට සුගතියට, දිව්‍ය ලෝකවලට යනවා. සම්පූර්ණයෙන් විහෙත විද්වාංශනය වෙන තරමට නිර්වාණ භූමිය පසක් කරනවා. මෘදු හිතක් ඇත්නම් ඒ සිත මොනතරම් සහනයක් විඳිනවා ඇද්ද මේ ලෝකයේ. හිතේ තියෙන ඝන බව නිසා තමයි බොහෝ දෙනා දුක් වේදනා විඳින්නේ. ඔබේ දුක් වේදනාවන් වලට හේතුව හිතේ ඝන බව, දැඩි බව. දුකට හේතුව ඝන බව. දුකින් නිදහස් වීම යනු මෘදු බව. සිතක් මෘදු කිරීම, නිදහස් කිරීම ඒක බොහෝම ගැඹුරු කාරණයක්. මමත්වයෙන් තොරවයි, ක්‍රියාවෙන් තොරවයි, අරමුණු උපාදානයෙන් තොරවයි ඒ සිද්ධ කර ගත යුත්තේ. ඔබේ සිත කුමන පැත්තකින්වත්, කුමන හේතුවකින්වත් ඝන වන්නට ඉඩ නොතබන්න.
අපේ සිතත් වරක උපමා කළ හැකි ගිනි දැල්ලක් වාගේ. ඒ ගිනි දැල්ලට අවශ්‍ය කරන උපාදාන ශක්ති ආහාර වන තෙල් තිබේ නම් ඒ ගිනි දැල්ල නිරන්තරයෙන්ම ඒ උපාදාන සහිත ඒ තෙල් අනුභව කරමින් එහෙම නැත්නම් දහනය කරමින් ඇලී පවතිනවා. ඒ ගිනි දැල්ල නිරන්තරයෙන්ම දැල් වෙන්නේ උපාදානය කිරීමට හේතු සම්පත් මුල් කරගෙන. නමුත් ඒ ගිනි දැල්ලට අවශ්‍ය කරන උපාදාන හේතු සම්පත් නැති වුණොත් ඒ ගිනි දැල්ල සිවුම් වෙලා පලා යනවා. ඒක ඔබේ ගෙදර පොල් තෙල් පහනෙන් ඔබ දකින්නේ නැති. මේ සංසාර මමත්වයත් භව දුකත් එහෙමයි. අපගේ උපාදාන ශක්තියෙන් අපි සම්පූර්ණයෙන් දුරු කරනවා කියලා කියන්නේ මමත්වයේ දැල් වෙන්නට තියෙන තෙල් අඩු කරනවා. ආහාර අඩු කරනවා. මේ ලෝකෙ කිසිම දෙයක හරයක් නැහැ කියලා දකින්නවා කියලා කියන්නේ උපාදාන ශක්තියෙන් දුරු කරනවා. පින්නතුනේ මමත්වය නොවේ නිවන් දකින්නේ. මමත්වයෙන් තොර බවයි නිවන් දකින්නේ. එනිසා නිවන් දකින්න මමත්වයෙන් උත්සාහ කරන්න එපා. මමත්වයෙන් බැහැරවීමයි නිර්වාණ මාර්ගයේ පරමාර්ථය. මමත්වයෙන් උත්සාහ කිරීම කියන්නේ එකක්, මමත්වයෙන් බැහැරවීම කියන්නේ තව එකක්. එනිසා මමත්වයේ උත්සාහයක්ද ඔබ ළඟ තියෙන්නේ පරීක්ෂා කර බලන්න. වහාම වෙනස් කරගන්න. මමත්වයේ උත්සාහය වෙනුවට මමත්වයේ දුරු කිරීමේ වැඩපිළිවෙලට පැමිණෙන්න. අන්න පින්නතුනේ හිතටත් දැල් වෙන්න අපි දෙන උපාදාන අරමුණු ශක්ති නැත්නම් මේ සක්කාය දිට්ඨිය නැමැති ගිනි දැල්ල නිවි යනවා. අන්න අපි කියනවා නිවන් දකින්නවා. ඒ තියෙන බන්ධනීය බිඳෙනවා. නිර්වාණ කියන ස්වභාවයටපත් වෙනවා. පහන් දැල්ලක් නිවි ගියා වාගේ කියලා තමයි ශාසන ධර්මයේ මේ නිවන් සිත උපමා කරලා තියෙන්නේ. මුලින් සිත පහන් දැල්ලක් වගේ නිවි යනවා, අවසානයේ ගත පහන් දැල්ලක් වගේ නිවි යනවා. සංසාරේ කොතනකවත් අල්ලන්නේ නැතුව උපත ලබන්නේ නැතුව.
මොහොතින් මොහොත මෘදු බවට පත්වන්න. කෙලවර කෙනෙක් නොවි භාවනා කරන්න පුරුදු වන්න. භාවනාව තව එකක්, තමා තව එකක් වශයෙන් නොදැනෙන සියල්ල එකම ස්වභාවයක් හැටියට වැටහෙන මට්ටමට, අවබෝධ වෙන මට්ටමට ඔබේ මනස දියුණු කරගන්න. නැවතත් සිහිපත් කළොත් භාවනාව යනු තව එකක්, තමා යනු භාවනා කරන්න. එසේ කල්පනා නොකොට භාවනාවත් තමාමත් එකක් බවට පත්විය යුතුයි. එවිට භාවනා කරන්නෙක් යනුවෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. භාවනා වෙනම, කරන්නෙක් වෙනම නැත. සියල්ල එකම ස්වභාවයක්. එයයි නිරෝධ මාර්ගයේ තියෙන ප්‍රධාන ලක්ෂණය. එතෙන්ට ඔබේ ආධ්‍යාත්මය සකසා ගන්න. සියල්ල අතහැර වාසය කරන්න. මරණය පවා බිය නොවී අතහරින්න. සියල්ල අතහැරියාට පස්සේ සියල්ලම අවබෝධයෙන් යුක්තව පිරිසිදුව නැවත ඔබට ලැබෙනවා. එය බියවීමක් හෝ පලා යෑමකට හේතුවක් නෙමෙයි.
ධර්මය වෙනුවෙන් මිය යා හැකිනම් ඒ මොහොතේම ඒ තැනත්තා ධර්ම අවබෝධය කරනු ඇති. ඒ මිය යෑම පංචස්කන්ධයෙන් නොව උපාදානස්කන්ධයෙන් විය යුතුයි. ධර්මය වෙනුවෙන් උපාදානස්කන්ධයෙන් මිය යා යුතුයි. එවිට ධර්මයෙන් ඔබ උපදිනවා. කෙසේද මේ යන්නේ? අතහැරීමෙන් සියල්ල. සියල්ල යන වචනය බොහෝම ගැඹුරුයි. සියල්ල අතහරිනවා නම් අතහරින කෙනාවත් ඔබ අතහැරලා යා යුතුයි. ඒ කියන්නේ පින්නතුනේ දම් බෙදපු හැන්දත් ඔබ දන් දීලා යන්නේ. දම් ගෙනාපු බකට් එකත් ඔබ දන් දීලා යන්නේ. අන්න ඒ වගේ අපි මේ හිතේ බෙදෙන හැන්දක් තියෙනවා. ඒ හැන්දත් අතහරින්න ඕන. ඒව රඳවාගෙන තියෙන තැනක් තියෙනවා. ඒවත් අතහරින්න. එවිට සියල්ල අතහැරියා වෙනවා. එවිට භාවනා කරන්නා වෙනම භාවනාව වෙනම පවතින්නේ. භාවනා කරන්නා සහ භාවනාව එකක්ම බවට පත් වෙනවා. බලන්න දෙයක්, කරන්න දෙයක්, වඩන්න දෙයක්, රඳව ගන්න දෙයක් කොහිද? සියල්ල අතහැරීමේ මාර්ගයේදී ඒ කිසිවක් නැත. ඉතුරු වන්නේ සෑම විට චිත්ත විවේකය. විඳින්න දෙයක්, විඳවන්න දෙයක් ඉතුරු වන්නේ නැත. කරන්න දෙයක්, නොකරන්නට දෙයක් නැත. ඒ සියල්ල දුරවන්නේ අයිතියක් නැති වගත් මවාගත් බොරු අයිතියක් බවත් යත අවබෝධය වන තරමට ක්‍රියාවෙන් ඔබ නිදහස් වෙනවා. සියල්ල ධර්මයට බාර දෙන්න. සියල්ල තුරුණුවන්ට බාර දෙන්න. සියල්ල විශ්වයට බාර දෙන්න. සියල්ල ධර්මයට බාර දුන්න නම්, සියල්ල විශ්වයට බාර දුන්න නම් අන්නේ තැනැත්තාම නිරෝධ ගුණයෙන්, අතහැරිය ගුණයෙන් වාසය කරන ජීවත් වන කෙනෙක්මයි.
ඔබේ පාලනයේ ධර්මය බාරගත් දවසට ධර්මයට බාර දුන්නු දවසට ඔබ ධර්ම අවබෝධය කරගත්තා කෙනෙක් හැටියට සලකනවා. ඔබේ පාලනය ඔබ රඳවාගෙන සිටිනතුරු ඔබ පෘථග්ජනයෙක්වත් ලෞකිකත්වයේ කෙනෙක් හැටියට සලකනවා. ඔබේ ජීවිතයේ ධර්මයෙන් පාලනය වෙන දවස අදම මේ මොහොතේම අත්දකින්න අත්විඳින්න ඔබේ පාලනය ධර්මයට ලබා දෙන්න. එවිට ඔබට විවේකයෙන් සුවයෙන් වාසය කිරීමට පුළුවන්. ඔබේ පාලනය ධර්මයට ලබා දෙන්න ඕනේ යථාවාදී යථාර්ථයෙන්මයි. හුදු හැඟීමක් කර නොගන්න. මොන තරම් සහනයක්ද? ධර්මයට අයිති සියල්ල ධර්මයට බාර දෙනවා. ධර්මය කියන වචනය මේ සියල්ලේ අයිතිකරුවා කියන වචනය කියන එකට හා සමානයි. දැන් මේ මහ පොළොවටත් භාවිතා කරන වචනයක් තමයි ධරණී තලය. ඊළඟට මේ පංචස්කන්ධය ගත්තහම ඒත් එහෙමයි. අපිව දරාගෙන ඉන්න ධරණී ස්කන්ධ සමූහය. ධර්මය කියලා කියන්නේ දරාගෙන අයිතිව සිටින විශ්වීය ස්වභාවය. මමත්වය කියලා කියන්නේ මිත්‍යාව හේතුවෙන් අවිද්‍යාව හේතුවෙන් සංස්කාර කරගත්ත බොරුව. මෙන්න මේ බොරුව තේරුම් අරගෙන සැබෑ අයිතිය ඇත්තාට සැබෑ අයිතිය ලබා දෙනවා. මායාගේ ඇඳුම් මායාට ගලවලා දෙනවා. ඔබ විවේකයටපත් වෙනවා. ධර්මයේ අයිතිය ධර්මයට ලබා දෙනවා. ඔබ විවේකයටපත් වෙනවා. අන්න එහෙමයි පින්නතුනේ මේ ශාසන ධර්මයේ නිවන් දකින්නේ.
සමහර දේවල් අතහරින්න බැරිව ලත වෙන්නේ සිත අවබෝධය මදිකම නිසා. ගැඹුරින්ම යමක් අවබෝධ වෙනවා නම් ගෙනාපු දෙයක් නැති මට, ගෙනියන්න දෙයක් නැති මට රකින්න දෙයක් කොයිද කියලා සියල්ල අතහැර දාන්න අවබෝධය ශක්තිමත් වෙන්න ඕන. ඒක ශක්තිමත් වෙන්නට නම් විදසුන් නුවණින් ඕනෑම අරමුණක මුලැමැදාග අවබෝධ කරගන්න ඕනේ. උපතේ ඉඳලා මරණය දක්වා හිතන කෙනෙකුට මේ පංචස්කන්ධය පිළිබඳව ඇලීමක් හටගන්නේ නැහැ. මරණානුස්මතිය සිහිපත් වෙන කෙනෙකුට මේ ලෝකයේ දැඩි උපාදානයක් කරන්නට ගහ මරාගෙන යන කොටාගෙන අල්ලගන්න උපාදාන කරගන්න අදහස් පහළ වෙන්නේ නැහැ. සියල්ල පවතිනවා නම් යහපත් පමණයි. සෑම විටම ඔබේ මමත්වය කුමන ස්වરૂපයක්, කුමන පැත්තක්, කුමන වෙසක් අරගෙන සිටිනවාදයි විමසිලිමත් වන්න. එය හඳුනාගෙන ඒ මමත්වය බැහැර කරන්න. මමත්වය ලබා ගන්න වෙස්වලට, ආරූඪවලට රැවටෙන්න එපා. මමත්වය ලබාගත් ආරූඪයකට රැවටිලා තමයි මිනිස්සු මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්නේ.
මමත්වය දැඩි කරන භාවනාවක් නොව මමත්වය මෘදු කරන භාවනාවයි. නිරෝධ භාවනාව, පටිසෝතගාමී භාවනාව, නිර්වාණ භාවනාව. සෑම විටම මමත්වය හඳුනා ගනිමින් මමත්වය මෘදු කරන්න, දුරු කරන්න, නැති කරන්න. මමත්වයේ දැඩි වෙන විට මනසේ ඝනත්වය බර වැඩි වෙනවා ඔබට දැනේවි. එයින් ඔබ හඳුනා ගන්න මේ මමත්වයේ දැඩිවීමක්. එය මෘදු කරන්න, නිදහස් කරන්න. කොහොමද මෘදු කරන්නේ, නිදහස් කරන්නේ? දෑති මිටි කරගත් දෙයක් අත බුරුල් කරනවා වගේ. සිතින් අල්ලගත් දේවල් බුරුල් කරන්න, නිදහස් කරන්න. මමත්වය හොඳ නෑ. මමත්වය නිසා සියලු ප්‍රශ්න ඇති වෙනවා. සියලු දුක් හට ගන්නවා. සියලු භවයන් හට ගන්නවා. සසර සැරිසරනවා කියලා තේරුම් අරගෙන මමත්වය බැහැර කරන්න.
සියල්ලට නොබැඳීම පුරුදු කරන්න. සිතවිලි අතරේ නොසිට සිතවිලි වලට වඩා ගැඹුරින් නැති ඔබේ සිත ඒ සිත කුමන ස්වરૂපයක් කුමන වෙසක් ගෙන වාසය කරනවාදයි ප්‍රඥා ලෝකයෙන් බලන්න. වෙස් නැතිව සිටින්න. වෙස් නැතිව සිටින විට වෙස් අන්තර. ඒ කියන්නේ ඔබ හොඳ බෝධිසත්වයෙක්. ඔබේ ආධ්‍යාත්මය තුලින් ඔබ වෙසක් ගත්තොත් ඔබ ලෞකිකයෙක්. වෙස් අතහැරියොත් ඔබ වෙස් අන්තර කෙනෙක්. මම කියන වෙස ඒ වෙස ගත්තොත් තව වෙස් 1000ක් ඒ තනත්තිය දා ගන්නවාමයි. ඒ නිසා පළමුවෙන්ම මම නැමැති වෙස ගන්නෙ නැතුව වාසය කරන්න වග බලා ගන්න. වැරදි හරි හිත හදා ගන්න. එක මොහොතක සියලු වෙස් අතුරුදහන් වෙනවා ඇති. එදාට ඔබ උතුම් ලෝකෝත්තර භූමියට සුදුස්සෙක් වේවි. එදාට ඔබ සතුටින් ලෝකෝත්තර භූමියට පිළිගනීවි. කිසිවෙක් මෙහි භාවනා කරනවාද? මාගේ භාවනාව මමත්වයෙන් යුක්තද මමත්වයෙන් තොරද?
ක්‍රම නොසොයන්න. ක්‍රමයක් සෑම විටම මමත්වයේ සමග බැඳී ඇත. නිදහස් වන්නට ක්‍රම නොසොයන්න. ක්‍රමය විසින්, කර්මය විසින් මිනිසයා සසර බඳවා ඇත. ක්‍රමයක් සොයන්නේ මමත්වය. මමත්වය විසින් යන ගමන කොතැනට ගියත් එතන මායාගේ තැනක්. මමත්වයෙන් තොරව යෑමයි, ගමන් කිරීමයි මායාගෙන් මිදෙන මාර්ගය. නිවන් මඟ ගමන් කරන්න ස්ත්‍රියක් නොවී, පුරුෂයෙක් නොවී, පුජ්‍යලයක් නොවී, වෙනාන් කිසිවෙකු නොවී, දිශාවකට නොඇටුණු, දිශාවක නැති ඒ අචින්ත්‍ය, අසංකාරික, අවේදිත, සෑම තැන්හිම පවතින නුබැදුණු වාසනාවන්ත, පින්වන්ත, ශාන්ත, මෘදු තත්වයට පත්වන්න. සියල්ල තෙරුවන් කෙරෙහි, සියල්ල විශ්වය කෙරෙහි, ස්වභාව ධර්මය කෙරෙහි, සත්‍ය කෙරෙහි බාර කරන්න, පූජා කරන්න, දන් දෙන්න, අතහරින්න. ඒ කුමන හෝ වචනයකින් ගොඩනැගෙන අරුත ඔබ සිද්ධ කරන්න. සිත ඔබට අයිති වන්නක් නොවේ. එය ධර්මයට අයිති වන්නක්. එබැවින් ධර්මයට බාර දෙන්න. පංචස්කන්ධය ඔබට අයිති දෙයක් නොවේ. එය ලෝකයට අයිති දෙයක්. ස්වභාව ධර්මයට අයිති දෙයක්. එය ස්වභාව ධර්මයට බාර දෙන්න.
අරමුණක් බලාපොරොත්තුවක් නැතිව සියල්ල අතහරින්න. නිර්වාණයවත් බලාපොරොත්තුවක් කර නොගන්න. බලාපොරොත්තු සෑම විටම මමත්වයෙන් යුක්තයි. සියල්ල අත්මිදෙන මොහොතේ මරණය හා සමාන මානසික වේදනාවක් ඔබට දැනුණොත් එයින් බිය නොවී ධර්මයේ ඊට වඩා උතුම් කොට සලකා වාසය කරන්න. මනස නිදහස් වෙන්න පටන් ගත්තාම බොහොම වේගෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. ඒ නිදහස් වෙන එකට ඉඩ දෙන්න. හාත්පස හැම පැත්තෙම බැලූ කල නොබැඳුණු ස්වභාවය ඔබ අත්විඳින්න. එතෙන්ට නොබැඳීම දියුණු කරන්න.
යමක් අල්ලගන්න විට හිත දැඩි වෙනවා, ඝන වෙනවා. යමක් අතහරින විට හිත මෘදු වෙනවා, සැහැල්ලු වෙනවා. මේ ස්වභාවයෙන් ඔබේ හිත යමක් අල්ල ගන්නවද අතහරිමින් සිටිනවද කියලා තේරුම් ගන්න. යමක් අල්ල ගන්න විට හිත ඝන වෙන ස්වභාවයක්, බර වෙන ස්වභාවයක්, නොසන්සුන් ස්වභාවයක් දැනේවි. යමක් අතහරින විට, සියල්ල අතහරින විට හිත මෘදු වෙන බවත්, සැහැල්ලු වෙන බවත්, සංසුන් වෙන බවත් ඔබට සංවේදී වේවි. මෙන්න මේ න්‍යාය, මේ ස්වභාවය ඔබට හැම තැන්හිම භාවිතා කරන්න පුළුවන්. ඔබේ සිත අල්ලගනිමින් සිටිනවද, අතහරිමින් සිටිනවද? හොඳින් තේරුම් ගන්න. ඒ ස්වභාවය ඔබට බොහෝම උපකාරකයි.
මොහොතින් මොහොත සිතේ මෘදු බව දකිමින් මොහොතින් මොහොත මමත්වයේ අඩුවන බව දකිමින් ශේෂයක්වත් ඉතිරි නොවන බැඳීම් සිතෙන් ඉවත් කරමින් වාසය කිරීම පුරුදු කිරීම පටිසෝතගාමී ප්‍රතිපදාවයි නොබැඳීමේ ප්‍රතිපදාවයි ඉහළට ගමන් කිරීමේ ප්‍රතිපදාවයි. එසේ නොබැදෙන ඒ සිත අරමුණු නොකරන ඒ සිත සියල්ලට නොබැදෙන ඒ සිත සසර පැවැත්මට ආහාර සපයන්නේ නැතුව සසර නැවැත්ම ඇති කරගන්නවාමයි. මමත්වයෙන් බැහැරව සියල්ල ධර්මයට ස්වභාව ධර්මයට බාර දෙනවාමයි. ඒ බාර දුන් පසු ආර්ය භූමියට පත් වූ එකුගේ ජීවිතය ආරම්භ වෙනවාමයි. ඔබේ දැක්ම තුල මමත්වයේ තිබෙනවාද පරීක්ෂා කර බලමු. ඔබේ ඇසීම තුල ශ්‍රවණය තුල මමත්වයේ තිබෙනවාද පරීක්ෂා කර බලමු. ආග්‍රහණය තුල දිව වචනය තුල ශරීරය තුල මම මගේ ආත්මය කොටගත් මමත්වයේ තිබෙනවාද? තිබෙනවා නම් ඒවා තුනී කරන්න, දිය කර හරින්න, පා කර හරින්න, වාෂ්ප වෙන්නට ඉඩ හරින්න, අතහැර දමන්න. කිසිවෙකු නොවන්න. ආදීනවේ නිෂ්ඵලතාවයේ දකින්න. මනසේ භාණ්ඩවල නොවේ, මනසේ තියෙන මිරිඟු ස්වභාවය දකින්න. එවිට එය අත්හැරෙනවා ඇති.
හොඳයි සාදු. ඔය ආකාරයෙන් මනා විදර්ශනාවකින් යුක්තව අපිට එක සතියක් එක මාසයක් ආධ්‍යාත්මික ගවේෂණයේ නිර්වාණය සොයා යා හැකිනම් ඒකාන්තයෙන්ම සත්‍ය අවබෝධ කරනවාමයි. හැබැයි ඒක එක දිගට කරන්න ඕන. එක දිගට ධර්මය අහන්න ඕන, මෙනෙහි කරන්න ඕන, හිත වඩන්න ඕන. නැත්තම් හිතේ නැග්ම ආයි බහිනවා බිමට. ඒ ධර්මයෙන් පැහැදිලි කරගන්න, අවදි කරගන්න දේවල් දිගටම පවත්වාගෙන ගියොත් එක දිගට ගොඩාක් හොඳයි. දැන් පින්නතුන්ට තේරෙනවා ඇති ඔබ භාවනාවට වාඩි වෙන මොහොතේ තිබුණු සිතයි දැන් තියෙන සිතයි අතර රළු බව මෘදු බව අතර තියෙන වෙනස අගය. ඒ අගය දෙගුණ, තෙගුණ, තුන්ගුණ, හතර ගුණ බවට පත් වෙලා ඔක 100 ගුණ, 1000 ගුණ බවට පත් වෙනකොට මොනතරම් වටිනාකමක් හිත තුළ ගොඩ නැගිලා තියෙද? මනාව හිත පරිහරණය කිරීමෙන්. ඉතින් අප්‍රමාදීව බුදුහාමුදුරන්ගේ ඒ බුදු බණ පදය තේරුම් අරගෙන මේ සසර දුකෙන් මිදෙන්න මහන්සි වෙන්න ඕන. ඉතින් අද දවසේ භාවනාව පිටුතුන්ට ඒ සාංශාරික විමුක්තිය සඳහා උපකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ඉල්පුර පසළොස්වක පොහොය දවසේ පින්වත් දායකත්වය ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ පින්වත් දිස්නා මුදලිගේ වෛද්‍යතුමිය. එතුමියගේ අරමුණ බවට පත්වන්නේ දෙමිනි තරුපා රණසිංහ දියණියගේ උපන්දිනය නිමිති කොටගෙන ඇයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට කරන කියන යහපත් කටයුතු ඉෂ්ට කරගන්න තුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා, සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම ඒ දියණියට තුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා, අධ්‍යාපන කටයුතු දියුණු පවුණු කරගන්නට ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සැලසේවා, ධර්මයේද ජීවිතයට එකතු කරගන්නට ශක්තිය ලැබේවා කියලා අපද ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම සඳහන් කරනවා අප කල්යාණ මිත්‍ර ඇඹිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින මව්වරු දෙදෙනා ඇතුළු එම පවුලේ සෑම සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන ලෝවැසි සියලු දෙනාටම පවතින රෝග පීඩාවන්ගෙන් වැළකී නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවය ලැබේවා කියලා මෙත් සිතත් පතුරවනවා. ඒ වගේම අප අතරින් සමුගත් ජයවිලාල් සිල්වා ස්වාමි පුරුෂයා ඇතුළු අප නමින් සමුගන්නට යෙදුණු පින්බලාපොරොත්තු වන යම්තාක් ඥාතීන් වේදයි හැම දෙනාමත් මේ ධර්ම ආනිසංස බලය අනුමෝදන් වේවා කියන අදහසින් යුක්තව අද දවසේහි දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. ඒ වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් මෙතෙනිය. ඒ වගේම දහම් පොත්පත් මුද්‍රණය කිරීම ආදී ශාසනික කටයුතු වලට විශේෂ දායකත්වයක් දක්වමින් පුණ්‍යානුමෝදනා කරනවා. නයනා කුමාරී ඉන්දවැල පින්වත් මෙතෙනිය.
එතුමිය බලාපොරොත්තු වන්නේ ස්වර්ණා කුමාරි හාමි විජේරත්න මෑණියන් වහන්සේටත් අශෝකා කුමාරි හාමි විජේරත්න පුංචි අම්මාටත් ඔවුන්ගේ සසර ගමන සුගතිගාමී වීම යහපත් උප්පත්තිභාවයන් ලැබීමට කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමට ප්‍රාර්ථනා බෝධියෙන් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාව ඒ අනුවාද දවසේ ඒම දායකත්වයේ දැක්වූයේ නයනා කුමාරීන්ද වෙරපින්වත් මෙතිනියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සිද්ධ වේවා. එතුමිය ඇතුළු හැම දිනාටම ආයුරාෝග්‍ය සැප වර්ධනයේ සැලසේවා. දුවදරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නට තුන්වන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සද්ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම වහවහා සද්ධර්ම අවබෝධය සලසා ගන්නට මේ සියලු පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සම්බුදු සරණයි. සුපත් වේවා. සුපත්